හොඳයි අපි ඊළඟට යමු ටියුට් එකේ ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ පුතේ කියලා තියෙන්නේ හොඳට කියවන්න. ඊළඟ ප්‍රශ්නේ කියලා තියෙන්නේ මේ මැග්නීසියම් නයිට්‍රේට් ආශ්‍රය ප්‍රශ්නයක් තමයි අහලා තියෙන්නේ. අටයි මැග්නීසියම් නයිට්‍රේට් වලින් Mg3N2 6MgO හැදෙනවලු. ඒකේ දීලා තියෙනවා එන්තර පරාසය ඍණ 3884යි කියලා. මම ඒක ලිව්වා උඩ දිගම සමීකරණය ඒක තමයි. ඊට සමතරව මැග්නීසියම් නයිට්‍රයිඩ් වල ප්‍රතික්‍රියාවක් දීලා තියෙනවා Mg3N2 3MgN2 වලින් 463යිලු 2MgO 2MgO2 වලින් 1203. අතර මේක දැන් උත්පාදනය නම් ලියන්නේ මේක අනිත් පැත්තටනේ පුතේ. උත්පාදන සමීකරණයනේ මෙයාගේ මවුල එකක් හැදෙන්න මේ දෙන්න. ඒතර ඍණ වෙනවා. මේකෙත් මෙයාගේ මවුල එකක් මෙතන දෙකකට දීලා තියෙනවා. නමුත් මවුල එකක් හැදෙන්න මේ දෙන්න අනිත් පැත්තට. ඍණ 1203 සමීකරණ දෙනවා අනිත් පැත්තට. දැන් මේක අනිත් පැත්ත හරවලා දීලා තියෙනවා. ඒක අපිට ප්‍රශ්නයක් කරගන්න එපා. ඒකයි කොළට කැමති පැති වලට ඒගොල්ලන්ට දෙන්න පුළුවන්. හරි. අපි දැන් හදනකොට කල්පනා කරලා හදන්න ඕනේ අපිට අදාළ පැත්ත දාගෙන. හරි. ඒගොල්ලෝ දෙන මේක අනිත් පැත්ත හරවලා. අපිට ප්‍රශ්නයක් නැහැ. දැන් අපෙන් අහන්නේ මැග්නීසියම් නයිට්‍රේට් වල සම්බන්ධ උත්පාදන තාප සමීකරණ. ඒකනේ අහන්නේ. ඒතර මැග්නීසියම් නයිට්‍රේට් වල උත්පාදන තාප සමීකරණ අපි තනියෙන් ලියා ගන්න ඕනේ. මෙන්න සමීකරණ. මැග්නීසියම් නයිට්‍රේට් මවුල එකකට මැග්නීසියම් මවුල එකයි. මෙයා එකයි. මෙයා එකක් හදන්න අවශ්‍ය මූලද්‍රව්‍ය මොනවද? මැග්නීසියම් වනේ නයිට්‍රජන් වනේ ඔක්සිජන් වනේ. ඒතර මැග්නීසියම් එකයි. නයිට්‍රජන් මෙතන දෙකක් තියෙනවා පුතේ. ඔක්සිජන් මෙතන 3 වරක් දෙකෙන් 6ක් තියෙනවා 3ක් දාන්න. හරි. ඒතර මේක තමයි හොයන්න ඕනේ. අපිට හොයන්න අවශ්‍ය ඒක. ඒතර එහෙමනම් අපි මුලින්ම මොකෙන්ද හදන්නේ? තාප රසායනික සමීකරණය හදමු. ඒතර දෙකම සමීකරණය මුඩම ලියා ගමු, right? ඒතර 8යි මැග්නීසියම් සොලිඩ් Mg right, okay. මෙතන ඉන්නේ MgNO3 twice. මෙතන තියෙන පුතේ Mg3N2 solid. 6යි MgO solid. මේක ඍණ 3884ක් වෙනවා, right? ඍණ 3884ක කිලෝජූල් ශක්තිය. අපි දිගම සමීකරණය ලියා ගමු. එතනට වක්‍රයෙන් හදනවා නම් කරන්න ඕනේ දිගම සමීකරණය ලියා ගන්න. මම කියවුවා. ඊට පස්සේ එහමනම් ඊටු ටික පහළ ලියා ගමු මූලද්‍රව්‍ය අවස්ථා ටික පුතේ. අපි මැග්නීසියම් ලියා ගමු මෙතනට solid. नाइट्रोजन गैस लिया गया मेरेंट ऑक्सीजन गैस මෙහෙම ලියා ගමු. ඒතර මැග්නීසියම් තුනක් තියෙනවා මෙතන අපට කල්පනා කරන්න ඕනේ මේක ලියන විදිහ. හරි මේක ඉතාලේ. දැන් මෙතන පුතේ හොඳට බැලුවොත් ඔයාලට පේනවා. මෙතන මැග්නීසියම් කීයක් තියෙනවද මේ පැත්ත? මෙතන 8යි මෙතන 1යි 9ක් තියෙනවා හොඳේ. ඒතර මැග්නීසියම් 9ක් එන්න ඕනේ. नाइट्रोजन මෙතන 2යි දෙක පැත්තට ඒතර 2යි මෙතනත් 2යි. ප්‍රශ්නයක් නෑ. ඔක්සිජන් මෙතන 3යි 3 වරක් දෙකෙන් 6ක් කියලා. ඔක්සිජන් 6ක් ඉන්න 3ක් දාන්න ඕන. මෙතන එකයි. ඔන්නෝමයි බැලන්ස් එක. හරියට හිතලා බැලන්ස් කරගන්න. නැත්නම් මේවා එක වැරදුනොත් වරදිනවනේ ඔක්කොම හරි. හරි. දැන් ඔයාලා කැමති පැති වලට හිතලේ දාගන්න පුළුවන්. අපිට ඕනේ මැග්නීසියම් නයිට්‍රේට් වල උත්පාදන තාපෙන්. ඒතර මේ පැත්තට නීතලේ යන්න ඕන. මෙයාගෙන් මෙතෙන්ට යන්න ඕන. ඒ නිසා අපි ඒක මේ පැත්තට දාගෙන ඉමු ඩෙල්ටා H එක. එයාගේ මවුල එකකටම තියෙන නිසා ප්‍රශ්නෙකුත් නැහැ. මෙයාගේ මවුල එකකටම ගන්න පුළුවන්. ඩෙල්ටා H. තර මේ පැත්ත හරිය. දැන් මැග්නීසියම්ගේ මුකුත් උත්පාදන සමීකරණයක් නැහැ. ඒතර යාට මුකුත් දෙන්නේ නැහැ. මේ පැත්ත විතරයි එන්නේ. දැන් මේ පැත්ත තමයි ඊළඟට ලියා ගන්න ඕන. දැන් මම ඒක මේ පැත්තට දානවා නම් හරි. දැන් හොඳට බලන්න. දැන් හොඳට බලන්න මම මේ කියන්නේ හොඳට තේරුම් ගන්න. දැන් මම මෙහෙට ඊතලයේ දැම්මොත්. මේ බලන්න. දැන් මේ චක්‍රයේ හේස්ගේ නියමයෙන් පිළිපදිනවද කියලා හොඳට බලන්න. චක්‍රයේ හේස්ගේ නියමයෙන් පිළිපදින්නේ. ඇයි ඒ? මේක දැන් වටේට කැරකෙනවා මේ බලන්න. මෙතනින් මෙතෙන්ට යනවා මෙතනින් මෙතෙන්ට යනවා right ඊට පස්සේ ආයෙ මෙතනින් මෙතෙන්ට යනවා මෙතනින් මෙතන ඉවරයක් නැහැ. දැන් මෙතනින් දැන් මෙහෙම ගිහින් මේක වටේ සයිකල් එකක් කැරකෙනවා. තේරෙනවද? මෙයාගෙන් මෙතෙන්ට ඇවිල්ලා මෙයාගෙන් මෙතෙන්ට ඇවිල්ලා මෙතනින් මෙතෙන්ට ආයෙ මෙතෙන්ට යනවා. ඒතර මේක වටේට මෙහෙම කැරකෙනවා දොරණක් වගේ. ඒස්නේ මේ කිව්වේ එහෙම නෙමෙයි. ප්‍රතිඵල තියෙනවා අවසන් තැනක් තියෙනවා. අවසන් වෙන තැනක් තියෙනවා. ඒතර මෙතනින් අවසන් වෙනවා නම් මෙහෙන් පටන් අරගෙන මෙතෙන්ට එනවා නම් මෙයත් මෙහෙන් ඉඳන් මෙහෙට එන්න ඕන. මම කියන එක තේරුණාද හොඳට? මේ දැන් පළවෙනි මාර්ගයේ මෙතනින් පටන් ගත්තොත් මෙහෙම ගිහිල්ලා මෙතනින් ඉවරයි. හරි. එහෙමනම් දෙවෙනි මාර්ගයේ මෙතනින් මෙතෙන්ට දැන් වෙලා තියෙන්නේ මෙයා මෙහින් ඉඳන් මෙතෙන්ට આવොත් මෙයා මෙහින් මෙහෙට ගිහින්. ඒතර මේක වටේ එහෙම සයිකල් එකක් විතර කරන්නේ. දැන් කලින් හදපු වක්‍රේ වරණ එහෙමද හැන්නේ? එහෙම නෙමෙයි යන්නේ. අපි එක තැනකින් ඉවර කරා. ඒතර එහෙම වෙන්න නම් අපිට මොකක් හරි වෙනසක් කරන්න වෙනවා දැන් මේක. මෙහෙම ගිහිල්ලා මෙහෙම මෙතනින් ඉවර කරන්න ඕනේ නම් මෙයාව එක්ක හරවන්න ඕනේ.
මෙයාගේ ලකුණ හරවන්න ඕනේ. මෙයා ඍණ ඩෙල්ටා H කළේ ඊතලේ මේ පැත්තට හරවන්න. ඒතර මෙයා ඩෙල්ටා H නේ ඍණ ඩෙල්ටා H. එතකොටත් ගාන හදන්න පුළුවන්. එහෙම නැත්නම් මේ දෙන්නගේ ඊතල දෙක මාරු කරන්න. ඒ කියන්නේ මේ දෙන්නව මම දානවා මේ අතට. දැන් හරිනේ. එතකොට මෙහෙම ගිහිල්ලා මෙහෙම එකයි මෙයා අවසන් කියවල. එතකොට මේ අතට හේස් දාන්න. එහෙම කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙයාගේ ලකුණ මේ පැත්තට දාලා මෙයා ඍණ කරලා ඒ ඊතල දෙක පල්ලෙහාට දාලා හදන්නත් පුළුවන්. කොහොම කරත් ප්‍රශ්නයක් නැහැ. එකම උත්තරේ එන්නේ. හරි? ඒ නිසා හිමත් හදලා බලන්න. මම කැමති විදිහට කරන්න පුළුවන් ඔයාලට. හරිද? එතන මම මේක මොකද මෙයාව ඍණ කරන්න මම මෙයා හොයන එක්කන නිසා තමයි ධනම තියාගන්න ඕනේ කින්දම මේ දෙන්නගේ ලකුණු දෙක ඊතල දෙක මාරු කරා. නමුත් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ඍණ ඩෙල්ටා H හොයලා අන්තිමට ඩෙල්ටා ධන කරන්න පුළුවන්. මොකද ඍණයකින් බෙදුවම ධන වෙනවා. හරි? රයිට්. මම දැනට මෙහෙම හදන්න. මේ දෙන්න මාරු කරා ඊතලේ. එතන මේ පළවෙනි මාර්ගය බලන්න හොඳට. මෙතනින් මෙතෙන්ට ගිහලා මෙතෙන්ට එනවා. දෙවන මාර්ගය මෙතනින් කෙලින්ම මෙතෙන්ට යනවා. හරි? කෙලින්ම ඩිරෙක්ට් කන්ටැක්ට් එක. මෙතන ඩිරෙක්ට්ලි යනවා. මෙයා මෙහෙම ගිහලා මෙහෙම. එතකොට දැන් මෙතන ඉඳන් මෙතෙන්ට යන එකට අදාළව මැග්නීසියම් නයිට් දැන් බලන්න ඊතලේ මැග්නීසියම් නයිට්‍රයිඩ් ගෙන් ගියොත් තමයි 463 තියෙන්නේ. දැන් වෙලා තියෙන්නේ මේගොල්ලන්ගේ මැග්නීසියම් නයිට්‍රයිඩ් මෙතන කීයද? එකකට අදාළව. මෙතනත් එකකට තියෙන නිසා ප්‍රශ්නයක් නැහැ. එකකට අදාළව ඊතලේ පැත්ත මාරු වෙනවා. මෙහෙන් මෙහෙට මෙහෙන් මෙහෙට. එතන ධන 463 නෙමෙයි දැන් මම ලියන්නේ මොකක්ද? මෙතනට ලියන ඍණ 463. පැත්ත මාරු කරපු නිසා හොඳයි. නැත්නම් ප්‍රශ්නයක් නැහැ. පැත්ත මාරු කරන්න. මේක බලන්න. මැග්නීසියම් ඔක්සයිඩ් මේ පැත්තට ධන 1203. නමුත් දැන් මැග්නීසියම් ඔක්සයිඩ් පැත්තට එන්න ඕනේ. ඒ කියන්නේ ලකුණ මාරු වෙන්න ඕනේ. ඒතර ඍණ 1203. හැබැයි අනිත් ප්‍රශ්නේ මෙතන 2 තියෙන්නේ මෙතන 6 තියෙන්නේ. 2 6 වෙන්නේ 3ෙන් වැඩි වෙන්න ඕනේ. 2 6 වෙන්නේ 3ෙන් වැඩි වෙන්න බෑ. පැත්ත මාරු කරන්නත් ඕනේ. එතකොට ධන වෙනවා. ඍණ නෙමෙයි. sorry ධන තියෙන්නේ දැන් ඍණ වෙන්න ඕනේ. පැත්ත මාරු කරාම 1203 නෙමෙයි 1203 ඒව 3ක්. ඇයි? ලකුණත් මාරු කරන්න ඕනේ. මොකද මැග්නීසියම් ඔක්සයිඩ් දැන් මේ පැත්තට නේ අනිත් පැත්තට ගන්න. මැග්නීසියම් ඔක්සයිඩ්ගේ පැත්තට ඊතලෙ එන්න ඕනේ මේ දෙන්නගේ. ඒ නිසා මම දිශාව මාරු කරා. ඒතර ඍණ වෙනවා. දිශාව මාරු කරලා විතරක් හරියන්නේ නැහැ ළමයි. මෙතන 2 MgO නෙමෙයි මෙතන 6 MgO. ඒතර 3ෙන් වැඩි වෙන්නත් ඕනේ. ඒතර 2 6 වෙනවා. ඒ නිසා 3ෙන් වැඩි. හරියට පැහැදිලිද? right. දැන් මේක සුළු කරගමු. දැන් එතකොට මෙහෙම මෙහෙට ගිහලා මේ පැත්තට එනවා. ඔන්න පළවෙනි සමීකරණය ඩෙල්ටා H පළවන මාර්ගයේ දෙන ඩෙල්ටා H එකයි එකතු කරන්න ඍණ 3884. මේ පැත්ත ඩිරෙක්ට්ලි යන ඒවා ඍණ 463ට එකතු කරන්න ඍණ 1203 ඒවා 3ක්. හරිනේ කිලෝජූල් දාන්න ඕනේ. හරි. right. අපි සුළු කරලා බලමු. දැන් 1203 3ෙන් වැඩි කරන්න මුලින්මනේ. මෙතන 3 3 9 0.6යි 3යි. හරිද? මෙතන 463. ඒතකොට මෙතන ධනය ඍණය කියන්නේ ඍණ පුතේ. මෙයා ත්‍රිණ නේද ඒ දෙන එකතු වෙන්න ඕන. ඒ කියන්නේ එකතු වෙන්න ඕනේ 3609ද 463ක්. 9 3යි 12යි. 7යි 10යි 7යි 4072ක් වෙන්නේ. ඒතකොට එන්න ඕනේ මෙතන ඍණ 4072. ඍණ 4072ක් එනවා. මේ පැත්ත බලන්න. මේ පැත්ත කොහොමදක් තියෙන ඍණ පොතේ. ඩෙල්ටා H එක ඍණ ධන ඍණ ඍණ. ඒ ඍණ මෙහෙට ඇද්දි ධන වෙනවා. 3884. එතන මම මේකෙන් අඩු කරනවා 3884ක්. එතන 2න් 4ක් බෑනේ 12න් 4ක් 8යි. 6න් 8ක් බෑ 10න් 8ක් 8යි. 9න් 8ක් 1යි 3න් 3ක් බිංදුවයි ඍණ 188යි. ඩෙල්ටා H එක එනවා පොතේ ඍණ 188යි කිලෝජූල්. ඇයි ඍණ එන්නේ? ඍණ එන්නේ ඍණ පැත්ත ලොකු නිසා ධන පැත්තට වඩා. මේකම ඔයා අර මම කිව්ව දිශා මාරු කිරීම පාවිච්චි කරලා ආයි කරන්න. ඒතර ආයි කරාම ඔයාලට මේක තේරෙයි කොහොමද ගන්න ඕනේ කියලා ඇත්තටම මොකද්ද මේකේ වෙනස කියලා. හරි ලියා ගන්න ලස්සනට. හරි right. ඊළඟට අපි යමු මේකේ බීජගණිතමය ක්‍රමයට. බීජගණිතමය ක්‍රමයේදී පුතේ දැන් මට ඕනේ සමීකරණය මේකනේ දැන් දීලා දෙන සමීකරණ තුල දැන් පැහැදිලි. දැන් අපි ලියා ගමු මේක හරියට ගැලපෙන්නේ. දැන් නයිට්‍රජන් එහෙම එකයි තියෙන්නේ. මැග්නීසියමුත් එකයි ඕනේ. නයිට්‍රජන් එකයි මැග්නීසියමුත් එකක් අවශ්‍යයි. හරි. දැන් මැග්නීසියම් එකක් ඕනේ. අපේ මැග්නීසියම් දැන් මේ තැන් කීපයක තියෙන නිසා මැග්නීසියම් චුට්ටක් සංකීර්ණ නිසා අපි නයිට්‍රජන්ගෙන් මුලින්ම හිතාගමු. නයිට්‍රජන් එකක් එපා. මෙතන නයිට්‍රජන් එකක් තියෙනවා.
එතන පැත්ත මාරු වෙන්න විතරයි ඕනේ. හරි. රයිට්. මුලින් පැත්ත මාරු කරමු. මෙයා අංක 1, මෙයා අංක 2, මෙයා අංක 3. මම දැන් මැග්නීසියම් ගන්නත් එකපාරට මොකද දැන් මේකේම මැග්නීසියම් තැන් දෙකක ඉන්නවා. දෙවෙනි සමීකරණේ නම් ප්‍රශ්නයක් නැහැ. ඒතර එකපාරට සංකීර්ණ වෙන්න පුළුවන් මැග්නීසියම් මේ තැන් දෙකක ඉන්නවා. ඒතර මේ තැන් දෙකක ඉන්නකොට එකපාර වඩ යතුරුත කරගන්න හිතා ගන්න බැරි වෙන්න පුළුවන් නිසා නයිට්‍රජන් වගේ එකක් ටිකක් මුලින්ම බලමු. නයිට්‍රජන් බැලන්ස් කරගන්න N2 එකක් එක. එක මේකතන තියෙනවනේ N2 එක. ඒක මේ පැත්ත මාරු කරලා බලමු. මේ දෙවෙනි සමීකරණයේ දිශාව මාරු කරමු. දෙක දිශාව මාරු කරමු. හරි. දෙවෙනි එකේ දිශාව මාරු කරොත් 3යි මැග්නීසියම් N2 වෙනවා. Mg3 N2 වෙන්න ඕනේ. එතකොට මෙයා ඍණ 463. මොනවා එකක දිශාව මාරු කරා එයාව හදාගත්තා. හරි. හරි ඕකේ. දැන් ඔයාලට බැලුවම පේනවද පුතේ? මැග්නීසියම් නයිට්‍රේට් එන්න ඕන දකුණු පැත්තටනේ. මේක වෙන වම් පැත්තේ. ඒතර මෙන්න පළවෙනි සමීකරණයත් පැත්ත මාරු කරන්න ඕනේ. දකුණට ගන්න එක. ඊපස්සේ එකේ දිශාව මාරු කරමු. එකේ දිශාව මාරු කරලා මොකද වැඩි කරන්නේ නැහැ. මොකද එකක් තියෙන නිසා එතනත් එකම තමයි තියෙන නිසා පැත්ත මාරු කරලා බලමු. එතකොට එන්නේ මෙතනින් Mg3 N2 වෙනවා. 6යි MgO වෙනවා. මේ පැත්තට අපිට එනවා 8යි මැග්නීසියම් MgNO3 twice. දිශාව මාරු කරාම ධන 3884ක් වෙන්න ඕනේ. හරි නේද? ඕකේ ඔන්න එතකොට දැන් මැග්නීසියම් නයිට්‍රේට් හදාගත්තා මේ පැත්තට. නයිට්‍රජන් මේ පැත්තට හදාගත්තා. හරිද? දැන් මැග්නීසියම් පැත්තට මේ පැත්තේ ඉන්නවා. මැග්නීසියම් මේ පැත්තේ ඉන්නවා. හරි? ඒක හරියටම තුලිත වෙලා නැහැ. නමුත් ඉන්නවා. ඒතර දැන් අපි ඔහොම තියලා සුළු කරලා බලමු. වැඩි කොට දාගන්න පුළුවන්ද කියලා. ඒතර වෙනසක් කරේ නැත්තේ කාටද? දැන් තුන්වෙනි සමීකරණය චුට්ටක් බලන්න. දැන් තුන්වෙනි සමීකරණය බැලුවම තියෙන ප්‍රශ්න තමයි පුතේ. තුන්වෙනි සමීකරණයේ මැග්නීසියම් ඉන්නේ දකුණු පැත්තේ. ඔක්සිජන් උත් ඉන්නේ දකුණු පැත්තේ. දකුණු පැත්තට ඔක්සිජන් එන්න විදියක් නැහැ. අනිවාර්යෙන් වම් පැත්තට ඔක්සිජන් හැදෙන්න ඕනේ. ඒ නිසා මෙයාගේ පැත්ත මාරු වෙන්න ඕනේ. මැග්නීසියම් උත් කොහොමත් එන්න ඕනේ වම් පැත්තට. හරි? පැහැදිලි? ඒ නිසා පැත්ත මාරු වෙන්න ඕනේ. දිශාව මාරු වෙන්න ඕනේ. ඊට අමතරව ඔයාලට පේනවද මේ සමීකරණයේ මැග්නීසියම් ඔක්සයිඩ් කියලා කෙනෙක් නැහැ. එහෙමනම් මේ මැග්නීසියම් ඔක්සයිඩ් කැපෙන්න ඕනේ. මේක තේරුම් ගන්න. මැග්නීසියම් ඔක්සයිඩ් කියලා කෙනෙක් නැහැ මේ සමීකරණේ. ඒ කියන්නේ මැග්නීසියම් ඔක්සයිඩ් එකතු වෙනකොට කැපෙන්න ඕනේ. ඒතර මේ සමීකරණයේ මැග්නීසියම් ඔක්සයිඩ් මෙතන ඉන්නවා 6ක්. මෙතන 6ක් ඉන්නවා. ඒතර ඒක තියෙන්න බෑනේ අවසන් සමීකරණයට එනකොට. ඒ කියන්නේ මේක එකතු කරොත් මේක තියෙන්න බෑ කැපෙන්න ඕනේ. එහෙමනම් දැන් මෙතන මැග්නීසියම් ඔක්සයිඩ් දෙකට තියලා හරියන්නේ එකත් 6 කරමු. 6 කරලා පැත්ත මාරු කරමු. ඒතර තමයි මැග්නීසියම් ඔක්සයිඩ් මේ පැත්තට එන්නේ. ඒතර මැග්නීසියම් ඔක්සයිඩ් මේ පැත්තට එනවා. හරි? තුන්වෙනි සමීකරණය ඊළඟට අපි අරගෙන තුන්වෙනි සමීකරණය අපි 2 6 කරන්න 3ෙන් වැඩි වෙන්න ඕනේ. 3ෙන් වැඩි කරලා පැත්ත මාරු කරමු. පැත්ත මාරු කරාම මොකද වෙන්නේ? පැත්ත මාරු කරාම පුතේ වෙන්නේ දැන් මැග්නීසියම් මේ පැත්තට එනවා. ඔක්සිජන් මේ පැත්තට එනවා. මැග්නීසියම් ඔක්සයිඩ් මේ පැත්තට යනවා. ඒතර මේ සමීකරණයට අමතරව මම 3ෙන් වැඩි කරනවා. එතකොට මෙයා 6 වෙනවා. හරි. එතකොට මැග්නීසියම් දෙකක් තිබ්බනේ. එතකොට දෙවරක් 3ෙන් මැග්නීසියම් උත් 6ක් වෙනවා. O2 3ෙන් වැඩි වුණාම 3 වෙනවා. මැග්නීසියම් මෙතන දෙකක් තිබුණානේ. ඒතර 1203 පැත්තත් මාරු කරා. එතකොට ඍණ 1203 තුනෙනුත් වැඩි කරා. හරි නේද? දැන් මම හිතනවා අපි දැන් තුලිත කරා හරි. දැන් පැහැදිලි ඇති කියලා විශ්වාස කරනවා. මැග්නීසියම් නයිට්‍රේට් දැන් මේ පැත්තට ඇවිල්ලා තියෙනවා. මැග්නීසියම් ඔක්කොම ඉන්නේ. තනි මැග්නීසියම් ඔක්කොම ඉන්නේ මේ පැත්තේ. මෙතන මැග්නීසියම් 3ක් තියෙනවා. මෙතන මැග්නීසියම් 6ක් තියෙනවා. හරි? හරි නේද? රයිට්. ඔක්සිජන් උත් මේ පැත්තට අපි දැන් අරගෙන තියෙන්නේ පුළුවන් තරම්. ඒතර එහා පැත්තට ඔක්සිජන් කවුරුත් නැහැ. හරි. දැන් අපි පොඩ්ඩක් මේක එකතු කරලා බලමු මොකද වෙන්නේ කියලා. දැන් එතකොට එකතු කරනකොට හොඳට බලන්න එකතු කරනකොට වෙන දේ. හරි. හොඳට එකතු කරලා කල්පනාවෙන් බලන්න මේ බලන්න. දැන් මේ සමීකරණ තුන අපි එකතු කරොත් හොඳට බැලුවොත් ඔයාලට පේනවා මැග්නීසියම් ඔක්සයිඩ් 6ට මැග්නීසියම් ඔක්සයිඩ් 6 කැපෙනවා. ඒ වගේම Mg3N2 ට Mg3N2 කැපෙනවා දෙපැත්තේ. ඒක හරියනේ. දැන් බලන්න මැග්නීසියම් මෙතන 6යි මෙතන 3යි එකතු වුණාම මැග්නීසියම් ඔක්කොම 9ක් තියෙනවා. වම් පැත්තට මැග්නීසියම් 6 මෙතන 3යි එකතු මැග්නීසියම් ඔක්කොම 9ක් තියෙනවා. මේ පැත්තට මැග්නීසියම් 8යි තියෙන්නේ. වෙන කොහෙවත් නැහැ මැග්නීසියම් තනියෙන් ඉන්න තැනක්. 8යි මෙතන මැග්නීසියම් තනියෙන් 9ක්. ඒතර මේ 9ට මේ පැත්තේ 8ක් කැපුණාම එක මැග්නීසියම් කෙනෙක් ඉතුරු වෙනවා. මෙතන 6යි මෙතන 3ට මෙතන 8ම කැපෙනවා. ඒතර එකක් ඉතුරු වෙනවා. එතකොට ඉතුරු වෙන මැග්නීසියම් අපි ලියමු මෙහෙම. එයා තමයි මේ. හරි නේද? ඔක්සිජන් බලන්න හොඳට.
ඔක්සිජන් වල 3යි O2 ට කැපෙන්න ඔක්සිජන් කෙනෙක් මේ පැත්තේ නැහැ. ඒ නිසා 3යි O2 මෙහෙම එන්න ඕන. ඊට අමතරව බලන්න නයිට්‍රජන් මේ පැත්තේ N2 ඉන්න වෙන කොහෙවත් නැහැ. එතකොට N2 ගෑස් ඉන්නවා මෙහෙම. මේ පැත්තට යනකොට පොතේ මැග්නීසියම් ඔක්සයිඩ් Mg කැපිලා මෙහා විතරයි ඉතුරු වෙන්නේ. එතකොට MgNO3 twice. දැන් මේක සුළු කරමු. එතකොට මෙතන 1203ේම 3ක් එනවා. එතන 3 ගණන් 3 9 0.6 1 3609ක් එනවා. හරි? මෙයා 3884 එකතු ඍණ 463. ඕමනේ. එතකොට මේ දෙන එකතු කරලා මුලින්මනේ 463 එකතු කරමු. 9 3 12 7යි. 6 4 10 4072ක් වෙනවා. රින එකෙන් අඩු කරන්න ඕනේ 3884ක්. 12න් 4ක් ගියාම 8යි. හරි? එතන මෙතන 6න් 8ක් යන්න බෑ. 16න් 8ක් ගියාම ආයෙ 8යි. 9න් 8ක් ගියාම 1යි දින්ද. එතන එතනත් එන්නේ පොතේ රින 188 කිලෝජූල් කියන එකම තමයි. හරිනේ? ඔන්න බීජගණිතමය ක්‍රමයෙන් අපි හදන විදිය. හොඳට තේරුම් ගැනීම වැදගත්. බීජගණිතමය ක්‍රමයෙන් හදන්නේ කොහොමද කියන එක. පැහැදිලිනේ? හරි. හරියට ලියා ගන්න පොතේ ලස්සන. හරියට ලියා ගන්න. right. දැන් මේක එන්තල්පි සටහන නම් පුතේ තරමක් සංකීර්ණ එන්තල්පි සටහනක් තමයි එන්නේ. ඒකට හේතුවක් තියෙනවා. දැන් මේකට සංකීර්ණ වෙන්න හේතුව තමයි පුතේ මොකද මේ ලොකුම සමීකරණේ එන්තල්පිය නෙමෙයි හොයන්න කියලා තියෙන්නේ. ලොකුම සමීකරණය නෙමෙයි එන්තල්පිය හොයන්න කියලා තියෙන්නේ. මේ මැද සමීකරණය. ඒක දැන් මේ ලොකුම සමීකරණ එන්තල්පිය වගේ දීලා. ඒතර මේ බඳු අවස්ථාවක එන්තල්පි සටහනක් නිර්මාණය කිරීම තරමක් සංකීර්ණයි. අපි ඒත් හදන්න පුළුවන්. මේක හදන්න බැරි කමක් නැහැ. අපි බලමු මේක හදන විදිය. මේක තරමක් අමාරු වෙන්න පුළුවන් ඔයාලට. නමුත් උත්සාහයක් දරමු අපි මේ જાතියේ ගානක් එන්තල්පි සටහනකින් නිර්මාණය කරන විදිය. right? okay. මුලින්ම අපේ සාමාන්‍ය ක්‍රමවේදයට අනුව අපි මෙහෙම අක්ෂය අඳගෙන බිඳුව ලකුණු කරගෙන ඉමු. අපි මේ වගේ තැනක වගේ බිඳුව ලකුණු කරගමුකෝ. ඒතර බිඳුව ලකුණු කරගත්තොත් අපි මොනවද දාන්නේ? භෞතික අවස්ථා දානකොට පුතේ ස්වභාවිකව ඉන්න අය. ඒතර මැග්නීසියම් ඉන්නවා Mg, ඔක්සිජන් ඉන්නවා O2 gas. තවතරව N2 gas ඉන්නවා. මොන ඉන්නේ තුන් දෙනා. ඒතර මැග්නීසියම්ගේ වැඩිම බැලන්ස් එක ලියා ගන්න ඕනේ. ලොකුම සමීකරණයේ වැඩිම බැලන්ස් එක ලියා ගන්න. ඒතර මැග්නීසියම් මෙතන 8යි එකේ 9ක් තියෙනවා පුතේ right. ඒතර මැග්නීසියම් මෙතන 9 දාගමු. ඔක්සිජන් ගත්තොත් ඔක්සිජන් මෙතන 3 දෙකෙන් 6ක් තියෙනවානේ. වැඩිම ඉන්න තැනනේ දාගන්න 6ක් ඕනේ. ඒ නිසා 3ක් දාගමු. නයිට්‍රජන් ගන්න. නයිට්‍රජන් 2යි ඒ නිසා 1ක් දාගමු. හරි. දැන් පුතේ මම මේවා මට තාප දායක පැත්තට ලියන්නත් පුළුවන් තාප අවශෝෂක පැත්තට ලියන්නත් පුළුවන්. දැන් සාමාන්‍යයෙන් මෙතනින් මේ මූලද්‍රව්‍ය වලින් සංයෝගයෙන් හැදෙන පැත්තට නෙමෙයි දීලා තියෙන්නේ. මම කියවේ පැත්ත මාරු කරලා තියෙන්නේ ඒගොල්ලෝ. අපිට ඕන පැත්තට අපිට ලියා ගන්න. ප්‍රශ්නයක් නැහැ. අපිට ලකුණු මාරු කරන්න විතරයි තියෙන්නේ. එතකොට දැන් මැග්නීසියම් නයිට්‍රේට් ලොකුම සමීකරණෙත් තියෙන 1යි. මට ලොකුම සමීකරණය තමයි මේ බැලන්ස් කරන්න හැම වෙලේම. නැතව වරදිනවා. හරි ලොකුම සමීකරණය 1යි තියෙන්නේ. ඒ නිසා එකකට අදාළව පොඩිම අංකය තමයි මම මුලින්ම ලියා ගන්න කිව්වේ. එන්තල්පි සටහන ගලියදී පොඩිම අංකය මුලින්ම ලියන්න. ඒතර පොඩිම අංකය 463. මෙතන 1200 ගණන්. මේක චූටි එක. චූටි එක නම් මුලින් පටන් ගමු. මම ඒවා පහළට ලියාගන්නේ මොකද? ඒ කියන්නේ Mg3N2 සෑදෙන තැනට ලියාගන්න. මේ බලන්න. එතකොට ලොකුම සමීකරණයේ බැලන්ස් එකට අදාළව ලිව්වා මට මෙහෙම එනවා. එතකොට Mg3N2 හරිනේ solid. එතකොට මම පැත්ත මාරු කරා. ඊතලයේ මෙතනින් මෙතෙන්ට යන්නේ. දැන් යන්නේ ඊතලය මෙයාගෙන් මෙතෙන්ට නිසා මම පැත්ත මාරු කරා. එතකොට ධන 463 නෙමෙයි මොකද දැන් ඍණ 463 වෙන්න ඕනේ. මේක ඍණ 463 වෙන්න ඕනේ. ලොකුම සමීකරණ එකකට අදාළව බැලන්ස් වෙන නිසා එකම දාගන්න. හරිනේ? ඒක පැහැදිලිනේ එකකට අදාළව බැලන්ස් එකම දාගන්න. තර Mg3N2 හරි. තර Mg3N2 ආවනම් දැන් අපි බලමු මේක අඩුපාඩු මොනවද තව. තර මැග්නීසියම් 3ක් ආවනම් මැග්නීසියම් කීයක් ඉතුරුද? 6ක් ඉතුරුයි. මැග්නීසියම් 6ක් ඉතුරුයි. ඔක්සිජන් ගෑවුනේ නැත්තම් ඔක්සිජන් 3යි O2 වෙන්න ඕනේ. දැන් මම ඊයේ සතියේ මේක කිව්වා අදින විදිය. මුලින්ම මම මොකද්ද කිව්වේ? එන්තල්පි වක්ස හටහන හදනකොට මුලින්ම බිඳුව අක්ෂයේ වැඩිම බැලන්ස් එකට අදාළව මොකක් හරි සමීකරණයක තියෙන ඉහළම අංකය මූලද්‍රව්‍ය වල ඉහළම අංක ටික හොයාගෙන ඒ අංක වලට අදාළව මෙන්න මේ බිඳුව අක්ෂය තුලිත කරගන්න. මේක ලිව්වනේ අංක එක හරි. දෙවෙනි කාරණාව මොකද්ද කිව්වේ? ඔයාට එන්තල්පි සටහන් අඳින්න තියෙන සමීකරණ තුනෙන්
කුඩාම අංකයට අදාළ කුඩාම අංකයට අදාළව පළවෙනි ප්‍රස්ථාරය අඳින්න පළවෙනි වක්‍රය අඳින්න. ඒතර කුඩාම අංකය ඉන්නේ මෙතන Mg3N2 463 ඒක තමයි අංක. ඒතර ඒකෙන් මට ඕනේ කීයද 1යි පුතේ ඕනේ. ඒකෙන් මට ඕනේ 1යි. 1යි කියලා දන්නේ කොහොමද? මොකද ලොකුම සමීකරණ 1යි තියෙන්නේ. එහෙමයි දන්නේ. ලොකුම සමීකරණයට බැලන්ස් කරන්න. නැත්නම් වැරදෙනවා. ඒතර ඔන්න 463 ආවා. ඒක හරියයි. ඒක ඍණ කරේයි දිශාව මාරු කරපු නිසා. ඊළඟට දරුවෝ මැග්නීසියම් ඔක්සයිඩ් ඊළඟට එන්න ඕනේ 1203. එයාගේ අපිට ඇත්තටම දෙකක් නෙමෙයි හයක් ඕනේ. මේ හයක් තියෙනවා. ඒ නිසා මේ අතර තුනෙන් වැඩි වෙන්න ඕනේ. දැන් මම කිව්වේ දෙවෙනි සමීකරණය ලියන්න යනකොට ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය කොහෙද හරියටම තියෙන්නේ කියලා බලන්න. හරියටම දෙවෙනි සමීකරණය ලියන්නේ පළවෙනි සමීකරණ ප්‍රශ්නය නේ කොහොමද පටන් ගන්න බින්දුවේ. දෙවෙනි සමීකරණය ලියන්නේ අද්දී මේ සමීකරණයට අවශ්‍ය හරියටම අවශ්‍ය. අවශ්‍ය කියන්නේ හරියටම අවශ්‍ය. දැන් උදාහරණයක් විදිහට මැග්නීසියම් ඔක්සයිඩ් හදන්න මැග්නීසියම් 6ක් ඕනේ, ඔක්සිජන් 3ක් ඕනේ. හරියටම අවශ්‍ය තරක් තියෙනවා කියලා බලන්න. එහෙම තරක් තිබ්බොත් එතනින් පටන් ගන්න ඕනේ. දැන් එහෙම තරක් තිබුණ නැත්තම් මොකද කරන්නේ? ඒක මම මේ සතියේ කිව්වා. එහෙම තරක් තිබුණ නැත්තම් බිඳුවෙම පටන් ගන්න. එච්චරයි. සරලයි. එහෙම තරක් තිබුණොත් එතනින් පටන් ගන්න. එහෙම තරක් තිබුණ නැත්තම් මොකද එහෙම තරක් කියන්නේ? අපිට අවශ්‍ය මැග්නීසියම් ඔක්සයිඩ් ප්‍රමාණයම හරියටම හදන්න පුළුවන්. හරියට මේ ප්‍රමාණයම හදන්න පුළුවන් මුද්‍රා පිටේ කොහෙද තියෙන කියලා බලන්නයි ඕන. ତර මැග්නීසියම් ඔක්සයිඩ් හරියටම අපිට 6ක් අවශ්‍යයි. 6 හරියටම හදන්න පුළුවන් තරම් මෙන්න මෙතන හැදිලා තියෙනවා. ඒ නිසා මෙතනින් පටන් ගන්න. මෙතනින් පොතේ අපි ගමු පහළට ලියන්න හේතුව මම මේක අනිත් පැත්තට ලියන්නේ මේ අමුද්‍රව්‍ය වලින් මූලද්‍රව්‍ය වලට නෙමෙයි. ඒතර MgO 6කට අදාළව ලියන්න. ඒතර ධන 1203 නෙමෙයි ඍණ 1203 ඊට අමතරව මේක 3න් වැඩි වෙන්නත් ඕන. මොකද මෙතන දෙකක් තියෙනවා. දෙක 6 කරන්න 3න් වැඩි කරලා 3න් වැඩි වෙනවා. දිශාව මාරු කරා ඒ නිසා ඍණ. දැන් ඔන්න හරියද? දැන් මේ ලිව්වට පස්සේ අදාළ අක්ෂ දෙක ඊතරේ යා කරපු අදාළ අක්ෂ දෙකත් බැලන්ස් වෙන්න ඕන. නැත්නම් වැරදි. ඒතර අදාළ අක්ෂ දෙක කියන්නේ මේ අක්ෂය 6MgO මේ දෙන්නගෙන් හැදෙන. ඒතර මෙයා ඉතුරු වෙනවා. ඉතුරු වෙන එක නම ලියමු. Mg3N2 හරිනේ. ඒතර එක හරියි. දැන් ඔන්න එතෙන්ට වෙනකන් ආවා. දැන් මෙයත් සොලිඩ් ඔන්න දැන් දෙන්නෙක් හරියි පොතේ මේ සමීකරණෙත් තුවා මේ සමීකරණෙත් තුවා. දැන් අපිට ලොකුම සමීකරණය ලියා ගන්න විදියක් නැහැ. ඒකට හේතුවක් තියෙනවා. ඇයි ලොකුම සමීකරණය ලියා ගන්න බැරි? දැන් ලොකුම සමීකරණේ ප්‍රතිඵල දෙක තියෙනවා. මේ තියෙන හරියටම හැදිලා තියෙනවා. MgO 6කුයි Mg3N2 එකකුයි. හැබැයි ලොකුම සමීකරණයට අදාළ 8යි මැග්නීසියම් කියන එකක් කොහෙවත් නැහැ. හරියටම හැදිලා නැහැ. මැග්නීසියම් නයිට්‍රේට් කියන එකක් නැහැ. ඉතින් ඒ දෙක නැත්තේ ඇයි? ඒ දෙක නැත්තේ පොතේ අපිට අවශ්‍ය සාම සමීකරණය අපි තාම ලියාගෙන නැහැ. ඒකයි ප්‍රශ්නේ. ඒතර අපි තාම මැග්නීසියම් නයිට්‍රේට් හැදෙන තැන දන්නේ නැහැ. ඒ නිසා දැන් අපිට සිද්ධ වෙනවා මැග්නීසියම් නයිට්‍රේට්වත් කොහෙට හරි දාගන්න. දැන් ඒතර කෙනෙක්ට ප්‍රශ්නයක් කරනවා අපි කොහෙටද දාන්නේ? මොකද ඒකේ එන්තල්පිය කොච්චරද කියලා දන්නේ නැහැ. හරි? සහ ඒක තාපදායක බවත් ඔයා දන්නවා. මොකද සම්බන්ධ උත්පාදන තාප සමීකරණයක තාපදායක. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. අපි දන්නේ අන්තිමට උත්තරේ එහෙමකට ගන්නට හැදිලා එනවා. ඒක ගැන බය වෙන්න එපා. දැන් මට මේක පහළට ගහගෙනත් හදන්න පුළුවන්. පහළට ගහගත්තාම වෙන්නේ සංකීර්ණයි. මම දන්නේ නැහැ කොච්චරක් දුරට පහළට මේකට යන්න ඕනද කියලා. ගැටලුවක් නේ. මට ඕන මේක උඩට ගහ ගන්නත් පුළුවන්. මට මේක උඩට ගහ ගන්නත් පුළුවන්. පහළට ගහලත් හදන්න බැරි කමක් නැහැ පුළුවන්. දැන් මම දන්නේ කෙනෙක් නිසා මම එයාගේ අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද? මැග්නීසියම් එකක් ඕනේ. දැන් මෙතන මැග්නීසියම් නැහැ. මෙතන හරියටම නැහැ. මෙතනින්ම තමයි පටන් ගන්න වෙන්නේ. නේද? අපිට පටන් ගන්න එතනින්ම. මෙතනින් පටන් ගන්න වෙනවා. මැග්නීසියම් 1යි N2 1යි O2 3ක් ඕනේ. දැන් පටන් ගන්න හරියටම තියෙන මූලද්‍රව්‍ය තියෙන තැනක් නැහැ. මෙතන තමයි තියෙන්නේ. මම මේක දැනට උඩට ඇඳලා හදන්නම්. මේක පහළට ඇඳලාත් හදන්න පුළුවන්. බැරි කමක් නැහැ. දැනට මම මේක උඩ අතර ගන්න. මම දන්නේ නැහැ මේක තාපදායකද තාපාවශෝෂකද කියලා දැනට. ඇත්තටම මේක සම්බන්ධ උත්පාදන තාප සමීකරණය නිසා අනිවාර්යෙන් තාපදායක. ඒක හරි. නමුත් අපි හිතමුකෝ xy වලින් දීලා කියලා වාට ගානක්. xy වලින් ගානක් දුන්නොත් ඔයා දන්නේ නැහැ තාපදායක තාපාවශෝෂකද කියලා. ඒතර වාට ඇත්තටම ප්‍රශ්නයක් කරනවා මම කොයි අතරද අඳින්නේ කියලා. එහෙම ගැටලුවක් එන්න පුළුවන්. මම ඒ නිසා මේ කියන්නේ ඒක කොයි අතර ඇඳ ප්‍රශ්නයක් නෑ. අන්තිමට උත්තරේ එනකොට ගානට හැදිලා එනවා. ඒ නිසා බය වෙන්න එපා. හරි. ඒ නිසා මම දැනට මේක දන්නේ නැති කෙනෙක්. මට අමුද්‍රව්‍ය තියෙන්නේ මෙතන. මම පහළට දැනට දෙකක් ඇඳලා තියෙනවා. මට ලේසි උඩට අඳින්න නිසා උඩට අඳින්න. ඒතර මම උඩට ඇඳුවා. උඩට ඇඳොත් මැග්නීසියම් 1යි ඕනේ. හැදෙන්න ඕනේ මැග්නීසියම් නයිට්‍රේට්. MgNO3 twice. ඒතර මැග්නීසියම් එකක් ඕනේ.
නයිට්‍රජන් දෙන්නෙක් ඕනේ. මෙතන තියෙනවා ඔක්සිජන් 6ක් ඕනේ. හරි. දැන් මට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික මෙතනින් අරගෙන මෙයාව හැදුවා. එයාගෙන් ඕනේ 1යි. ඒ සමීකරණ 1යි. ලොකුම සමීකරණ 1යි තියෙන්නේ. මෙයාගෙනුත් 1යි තියෙන්නේ. ඒතර හැබැයි එයාව දන්නේ නැහැ. ඩෙල්ටා H. මෙයාව දන්නේ නැහැ ඩෙල්ටා H කියලා දාගමු. ඒතර මැග්නීසියම් එකක් මෙතන ගියාම 9ක් තියෙනවා. 9න් එකක් ගියාම මොකද 8ක් ඉතුරු වෙන්න ඕනේ. අන්න ඒ ඉතුරු වෙන මැග්නීසියම් මට මෙන්න මෙහෙම ලියාගන්න. මැග්නීසියම් 8ක් ඉතුරු වෙනවා. අනිවාර්යෙන් ඉතුරු වෙන්නේ නැහැ. එයාට මෙතන ලියාගන්න. හරි දැන් හරි. දැන් ඩෙල්ටා H එක දන්නේ නැහැ තාම. දැන් අවසන් සමීකරණයට යන්න දැන් මෙයාවත් ලියාගෙන ඉවරයි. ඉතුරු ඒවා ටික දැන් හරියට නයිට්‍රජන් දෙක මෙතන තියෙනවා. ඔක්සිජන් මෙතන 3 2 6 3 6ම මෙතනට ගිහිල්ලා. නයිට්‍රජන් දෙකක් ගිහිල්ලා ඔක්සිජන් 6ක් ගිහිල්ලා. මැග්නීසියම් 9ක් තියෙනවා 9න් 8ක් මෙතන දෙනවා එකක් මෙතන. ඒක දැන් ඉවරයි. දැන් බැලන්ස්. හරිද? දැන් අපිට ලොකු සමීකරණයේ ප්‍රතික්‍රියක 8යි මැග්නීසියම් නයිට්‍රේට් මෙතන තියෙනවා. ප්‍රතිපල පහළ තියෙනවා. එහෙමනම් දැන් යා කරගන්න තියෙන්නේ ප්‍රතික්‍රියකවල සිට ප්‍රතිඵල වලට යා කරනවා. එතකොට මොකද එතන එන්තැල්පිය ඍණ 3884. හරිනේ? ඍණ 3884. හරි. දැන් අපි මේක බලමු හේස් වක්‍රයට දාන්න. එතකොට දැන් වක්‍රයට දානකොට මම කිව්වා සමස්ත ප්‍රකාශනය තුලිත වෙන්න ඕනේ මැද තියෙන අගයන් වලින්. එතකොට මේක සමස්ත ප්‍රකාශනයේ 15ට ඍණ 3884. එතකොට 15ට ඍණ 3884ක් එනවා නම් මෙයක් 15ට මෙයා උඩට. හරිද? මට අවශ්‍ය කෙනා තියෙන උඩට නිසා මම ඕන මේවත් අනිත් පැත්ත හරවන්න පුළුවන්. කැමති විදිහකට කරන්න මම කලින් ගානේ කිව්වා මේක ඕන අනිත් පැත්තට හරවමු. ඒතර මෙයාව ධන වෙනවා. උඩ අතර ගත්තොත් මම දැන් ගානේ උඩ අතර. හරි. ඒතර එහෙනම් මෙයාව ධන කරන් උඩට ගන්න. ඒතර 1203ේම 3ක්. 3 ගරක් 3 9 3 ගරක් බිංදුව බිංදුවයි. 6 3609 මේක ධන උත්තරයක් විදිහට ගන්න මම උඩ අතර ගන්න නිසා. රයිට්. ඒතර මෙයාවත් ගන්න උඩ අතට. ධන 463යි. මෙයා කොහොමදත් ඉන්නේ දාන. එතන ඩෙල්ටා H එක ගන්න. හරි නේද? රයිට්. දැන් අපි බලමු මොකද වෙන්නේ කියලා. සරු කරාම. එතන මෙතන දැන් එකතු කරලා බැලුවොත් 3609 ට 463ක් එකතු වෙනවා. 9 3 12යි. එතකොට 7යි 6 4යි 10යි 4072ක් එනවා. මෙතන ඉන්නේ 3884යි. ඒතකොට එන්නේ ඩෙල්ටා H එක මෙතන. ඒතර 3884න් 4072 අඩු කරන්න ඕනේ. 4072න් අඩු කරමුකෝ 3884. 12න් 4ක් 8යි. 6න් 8ක් කියන්නේ 16න් 8ක් නේ 8යි. 9න් 8ක් එක. එතකොටත් පොතේ අර කලින් ආපු ඩෙල්ටා H ට දාලා උත්තරේ මෙනවා. ඍණ 181යි කියන්නේ. එන්තල්පි සටහන කොහොම ඇන්දත් ඇත්තටම අපසමට නොදන්නේ කෙනා කොහෙට ඇන්දත් මේ ගැටලුවට පිළිතුරට ගැටලුවක් වෙන්නේ නැහැ. කොහොමවත් අපිට ගන්න පුළුවන්. හරි? මේක පොඩ්ඩක් මුලින්ම ලියා ගන්නකො හරියට ලස්සන මම කියන්නේ. වීඩියෝ එක පොස් කරලා ලියා ගන්නකො එතකොට පැහැදිලි කරන්න ලේසියි. හරි? හරි දැන් මම ලියාගත්ත ඇති කියලා විශ්වාස කරනවා. අපි වඩා මේක මෙහෙමත් බලමු. දැන් කෙනෙක් මම මේක උඩට ගහගත්තානේ. මේක පහළට ගහගෙන හදන්න බැරිද කියලා කෙනෙක් අහන්න පුළුවන්. මේක තරකයට උත්තරයක් දෙන්න එපා. එහෙමත් බලමු. එහෙම ඇන්දොත් ඔන්න බලන්න හැදෙන විදිහ. එතකොට මම දැන් උඩ අතට ගහන්නේ පහළට ගහලා අඳිනවා දන්නේ නැති එක්කෙනාව. රයිට්? එතන බලන්න. එතන මම මුලින්ම කරන්නේ අර කිව්වත් වගේම බිංදු අක්ෂය ලකුණු කරගන්නවා දාලා. මම මේක උඩට ගහන්න බලාපොරොත්තුවක් නැති නිසා පොතේ උඩින්ම ලියා ගන්නම් අරය. ඔක්කොම පල්ලෙහාටනේ ගහන්නේ. එතකොට මෙතන මැග්නීසියම් වෙනවා 9ක්. නයිට්‍රජනුයි ඔක්සිජනුයි ඉන්න ඕන පොතේ ඔක්සිජන් 3ක් එන්න ඕනේ. නයිට්‍රජන් නම් 1යි එන්න. හරි නේද? ඔකනේ කතන්දරේ. හරි. එතකොට දැන් මේ මුලින්ම පළවෙනි එක්කෙනාට යමු. පළවෙනි එක්කෙනා අපි ගත්තේ Mg3N2 නේ. ඒතර Mg3N2 අපි ගන්න ඕනේ 3ක් ගත්තොත් මෙතන 1යි අවශ්‍ය. එතකොට මැග්නීසියම් 6ක් ඉතුරු වෙනවා. ඊට අමතරව ඔක්සිජන් 3ක් ඉතුරු වෙනවා. මේකට දාලා එන්තැල්පිය Mg3N2 සෑදීමට දානවා 463යි. ඒක අනිත් පැත්තට විතරින්ම දාලා තියෙන නිසා මම මේක ඍණ කරනවා. හරි ඊළඟ එක්කෙනා මෙතනින් පටන් ගන්න ඕනනේ දැන් ඒක දන්න ඕනේ. මොකද මැග්නීසියම් ඔක්සයිඩ් 6Mg මෙතනින් පටන් ගන්න. ඊට පස්සේ Mg3N2 මෙතනට ලියන්න වෙන්නේ. හරි. ඒතර මෙතන තරකානුකූලව ගත්තොත්
මෙතන ඉන්නකොට ඍණ ලකුණ මාරු කරාම ඍණ 1203ව 3ක්. හරි? හරි නේද? කියන්නේ මෙතන අපිට ආවේ කලින් 3 3 9යි 3609 නේ. හරි. දැන් මම ඊළඟට දෙන ප්‍රශ්නේ දැන් තමයි අපේ ප්‍රශ්නේ තිබුණේ. කලිනුත් මේ තැන්ට වෙනකන් ගැටලුවක් තිබුණේ නැහැ. නොදන්නේ එක්කෙනා මැග්නීසියම් නයිට්‍රේට්. එයාවනේ හදන්න ඕන. එයා මම කලින් උඩට ඇඳලා මම පල්ලෙහාට අඳින්නම්. දැන් මම මේක අස්සේ ගහන්න බැරි නිසා පහළට මඳින්නම්. ඒතර මට අවශ්‍ය අමුද්‍රව්‍ය මැග්නීසියම් 1යි නයිට්‍රජන් 1යි ඔක්සිජන් 3යි. ඒවා කොහෙවත් මෙතන හරියටම නැහැ. ඒ නිසා මෙතනින් පටන් ගමු මම පල්ලෙහාට මඳින්නම්. රයිට් මේ වගේ තැනක නවත්තමු. එතකොට මේකේ එන්තල්පිය දන්නේ ඩෙල්ටා H. මෙතන මම හැදෙනවා කියලා ගන්න මැග්නීසියම් නයිට්‍රේට්. MgNO3 twice. තරපොතේ මෙතන මැග්නීසියම් 1යි. මෙතන මැග්නීසියම් 9ක් ගියා. ඒතකොට 8ක් ඉතුරුයි. ඉතුරුවට මෙතනට දාමු. ඉතුරු ටික හරි. අමුද්‍රව්‍ය වශයෙන් ගත්තාම ඉතුරු ටික හරි. ප්‍රශ්න නැහැ. හරි. දැන් එතකොට බලන්න දැන් මෙහෙම පල්ලෙහාට අඳිනවා දන්නේ නැහැ. දන්නේ නැහැ තාපදායක කෙනෙක්ට තර්ක කරන්න පුළුවන්. සම්මත උත්පාදන තාපයක් තාපදායක කොහොමද උඩට ඇන්දේ? මම ඒකට තමයි මේ විසඳුම දෙන්නේ. හරි. එයාට එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් පල්ලෙහාට අඳින්න මෙන්න ඇන්දා. එතකොට කෙනෙක් හිතනවා උත්තරේ වෙනස් වෙනවද? නෑ වෙනස් වෙන්නේ නෑ. කලින් එක උඩට ඇඳලා තාප අවශෝෂක පැත්තට ඇඳලා උත්තරේ හරියටම ආවා. තාපදායක උත්තරයක්. කෙනෙක්ට මේක ප්‍රශ්නයක් නෑ. ඒක පහළට ඇඳලා බලමු. මේක මේ ඇන්දේ. ඩෙල්ටා H එක පහළට. දැන් අපි අවසන් සමීකරණයට යමු. ලොකු සමීකරණයේ ප්‍රතික්‍රියක ඉන්නේ මෙතන. ප්‍රතිඵලය ඉන්නේ මෙතන. එතකොට ඒක එන්න ඕනේ ප්‍රතික්‍රියක වල තියෙන ප්‍රතිඵලනේ. ඒ කියන්නේ මේ අතට එන්න ඕනේ. ඒක ඍණ 3884. දැන් පරිමාණික වශයෙන් ගත්තොත් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඒ එහෙමනම් මේක ගොඩාක් පල්ලෙහාට අඳින්න ඕනේ. ඒක ගැටලුවක් නෑ. පරිමාණය අපි දන්නේ නැහැ මේක වැලුවේ. හරි. දැන් කොහොමද අපි මේකට දාන්නේ හේතු සම්බන්ධතාවය? දැන් ඩෙල්ටා H එක ධන පල්ලෙහාට නිසා ධන පල්ලෙහාට ගන්නම්. ඩෙල්ටා H එක ඔන්න එක පැත්තකට සමානයි සම්පූර්ණයෙන්. එතන මේක පල්ලෙහාට ඍණ 463. එතන යාව එහෙමම ලියමු. මෙයාවත් පල්ලෙහාටමයි තියෙන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් නෑ. ඍණ 3609. මෙයා දැන් පැත්ත මාරු වෙනවා පහලින් උඩට. මොකද ප්‍රතික්‍රියක වලින් ප්‍රතිඵල වලට මේ යන්න ඕනේ. තර උඩ අතර නෙමෙයි පහළ අතර ධන වෙන්න ඕනේ 3884. තර දැන් ඩෙල්ටා H එකකින් ඍණ 463 ඍණ 3609 ධන 3884. තර පොතේ ආයේ කලින් ප්‍රශ්නෙම තමයි. තොර 3609ට 463ක් එකතු වෙන්න ඕනේ. 4072යි. තොර ඍණ 4072 ධන 3884 ගැන ඍණ කීයද? 188ම තමයි 4072කින් 3884ක් අඩු කරා. 12න් 4ක් 8යි. 10න් 8ක් 8යි 9න් 8ක් 1යි. එතකොට බිඳුව ඍණ 188. දැන් ඔයාලට තේරෙනවද? එතකොට ඩෙල්ටා H වැලියු එක එන්නේ කලින් පෙර පැවතීම ඩෙල්ටා H වැලියු එකම තමයි. එනිසා එන්තල්පි සටහන පහළට උත්පාදන සමීකරණය ගැම්මත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වඩා වැදගත් වෙන්නේ ටෙක්නිකල් ක්‍රමවේදය හරියටම හුරු වෙන්න. හරි හරි ක්ලාස් ලියා ගන්න මේකත් මේක දෙවෙනි ක්‍රමයේ කියලා දාන්න එන්තල්පි සටහන දෙවෙනි ක්‍රමයට අදාළව හදන විදිහ. ඒතර අපි උත්පාදන තාපය මේකෙදි දාගත්තේ 15ට. හරි නේද? right okay. හරි මේක පොතේ දැන් තව ගැටලුවක් තියෙනවා. ඒක මම ඔයාලට හෝම්වර්ක් දෙන්නේ ප්‍රශ්න අංක 5. H2S සහිත කුණපීතන ගලිත වායුවක් කියලා H2S වල සමද උත්පාදන තාපය දීලා තියෙනවා. එතකොට සමද උත්පාදන තාපය දීලා සමද උත්පාදන තාපය පහළ සමීකරණ ඇසුරින් හොයන්න කියලා දෙනවා. ඒක උත්පාදන තාප සමීකරණය දන්නේ නැහැ. පල්ලෙහා දීලා තියෙන දත්ත පාවිච්චි කරලා හදන්න try එකක් දෙන්න. right?